සාමාන්‍යයෙන් කියනවා මේ කෙටි කාලයේදී ආයතනයේ නිෂ්පාදනය කරන ප්‍රමාණයයි ඒ සඳහා දරන ආයතනයේ නිෂ්පාදන පිරිවැයයි අතර ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා. ආයතනයේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණයත් ඒ සඳහා දරන පිරිවැයත් අතර ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා අපි කියනවා. එතකොට අන්නේ සම්බන්ධය පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. මේ ප්‍රස්ථාරේ දැන් මේකට අදාළ වෙන ප්‍රස්ථාරයක් අපි උගන්වනවා. ඒ ප්‍රස්ථාරේ හොඳට මතක තියෙන්න ඕනේ. එහෙම ඕගොල්ලන්ට ප්‍රස්ථාරේ මතක තිබුණා මතක තියාගත්තට පස්සේ මේ සම්බන්ධයෙන් විභාගයට අහන ප්‍රශ්නවලට හරියටම උත්තර ලියන්න පුළුවන්. ඒ හින්දා මේ කොටසේ තියෙන තියරි නෝට් එක අටපාඩම් කරනවට වඩා අපි මෙන්න මේ අපේ නෝට් එකේ මෙන්න මෙතන අපි අඳින්න හදනවා ප්‍රස්ථාර දෙකක්. මෙන්න මේ ප්‍රස්ථාර දෙක හොඳට මතක තියාගන්න. තියරි නෝට් එකට වඩා මේ ප්‍රස්ථාර දෙක මතක තියාගත්තාම ඔයගොල්ලන්ට විභාගයට ඕනම උත්තරයක් ලියන්න පුළුවන්. රයිට්. මුලින්ම අපි ඉතින් තියරි සටහන මුලින්ම සම්පූර්ණ කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මේ තියරි සටහන තුල කතා කරන දේවල් මේ ප්‍රස්ථාරය තුල ඇඳලා පෙන්නන්න. පළවෙනි වාක්‍ය පළවෙනි ඡේදය පොඩ්ඩක් කියව ගන්න බලන්න දෙන්නත් එක්ක. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ වාක්‍ය තුල තියෙන්නේ හීනවන ආන්තික පළදා නීතිය මත කෙටි කාලයේ නිෂ්පාදනය කරන ප්‍රමාණය තීරණය වෙනවලු. ඒ කෙටි කාලයේදී නිෂ්පාදනය කරන ප්‍රමාණය මත කෙටි කාලයේ නිෂ්පාදනය සඳහා දරන පිරිවැය තීරණය වෙනවලු. ඒකට අපි ඕක නිකන් පොඩි ගැලීම් සටහනක් විදියට ඇන්දෝ. ගැලීම් සටහනක් කියන්නේ නිකන් පොඩි නිකන් ඊතල ගහලා අපි මොකක් කර දෙයක් වාක්‍යයක් විදියට ලියන එක. ඒ විදියට අපි ලිව්වොත් එනේ මේ තිත්තිරි මත මෙන්න මේ විදියට අපිට ලියාගත හැකියි. මෙන්න මේ විදියට තමයි පුතේ ඒක ලියවිලා ඉවර වෙන්නේ. මම මේ මුලින්ම ඇඳලා පෙන්නන්නේ ඒකයි. මේ සෑම කොටුවකම වචනයක් ලියවෙනවා. ඒ වගේම ඒ හරහා ඉතුරු සංකල්පයට ගමන් කරනවා කියන එක මෙන්න මේ විදියට අපි ඇඳලා පෙන්නනවා. එතකොට ඔයාලත් මේ විදියට කොටු තුනක් ඇඳගෙන මේ විදිහට ඊතල ගහලා පෙන්නන්නේ මෙන්න මේ වාක්‍ය තුල තියෙන කාරණාවම තමයි. වාක්‍ය තුලින් මොකද්ද කියන්නේ? හීනවනාන්තික පළදා නීතිය අනුව කෙටිකාලීන නිෂ්පාදන පළදාව තීරණය වෙනවා. කෙටිකාලීන නිෂ්පාදන පළදාව මත කෙටිකාලීන නිෂ්පාදන පිරිවැය තීරණය වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අපි මේ පළවෙනි කොටුව තුල මෙන්න මේ පළවෙනි කොටුව තුල ලියන්නේ හීනවන ආන්තික පළදා නීතිය කියලා. ඒකට ඒක ඔයගොල්ලන්ට ලියා ගත්තාම තේරෙයි. මෙන්න මේ වචනය ලියා ගන්න. මේ මම කොටු කරන්නේ. මෙන්න මේ වචනය මේ පළවෙනි හිස් කොටුව තුල ලියා ගන්න. හීනවන ආන්තික පළදා නීතිය. ඊළඟට ඊතලයේ ගහලා ඊළඟට අපි ලියාගන්නේ දෙවෙනි කොටුවේ ලියාගන්නේ ඒ මත තීරණය වෙන්නේ කාවද? හීනවනාන්තික පළදා නීතිය මත මේ කෙටිකාලීන නිෂ්පාදන පළදාව තීරණය වෙනවා. එහෙනම් මේ දෙවෙනි කොටුව තුල මෙන්න මේ කොටු කරලා තියෙන වචනේ ලියාගන්න. කෙටිකාලීන නිෂ්පාදන පළදාව.
right ඊළඟට දැන් මේ කෙටි කාලින නිෂ්පාදන ඵලදාව මත තව කෙනෙක් තීරණය වෙනවා. ඒ කවුද? කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. එතන මෙන්න මේ කොටු කරපු වචනය ඔයගොල්ලෝ මේ තුන්වෙනි හිස් කොටුව තුල ලියන්න. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය. දැන් ඒකෙන් ඕගොල්ලන්ට තේරෙන දේ තමයි මොකද තේරෙන්නේ? මේ හීනවන ආන්තික ඵලදා නීතිය මත කෙටි කාලින නිෂ්පාදන ඵලදාවත් තීරණය වෙනවා. ඒ වගේම හීනවන ඵලදා නීතිය මත තමයි ආයතනයේ කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයත් තීරණය වෙන්නේ. එහෙමනම් අපි කියනවා ආයතනයේ කෙටි කාලයේදී නිෂ්පාදනයේ හැසිරීම වගේම පිරිවැයේ හැසිරීම තීරණය වෙන්නේ හීනවනාන්තික ඵලදා නීතියේ හැටියට. දැන් ඔන්න අපි එහෙමනම් මේ වාක්‍ය හරහා මේ පළවෙනි ඡේදය සහ මේ අපි ගැලීම් සටහනේ තියෙන ඒ කාරණා හරහා අවබෝධ කරගත්තු දේ මෙන්න මේ ඊළඟ පේලියේ ලියන්නයි හදන්නේ. දැන් අපි මෙතන ලියන්නේ මේ කෙටි කාලයේ නිෂ්පාදන පිරිවැය වක්‍ර ගත්තොත්. එනි කෙටි කාලයේ නිෂ්පාදන පිරිවැය තමයි මේ කතාවේ. එතකොට මේ පිරිවැය මොකක් හරි ප්‍රස්ථාරයක ඇද්දොත් එහෙම අපි ඒකට වක්‍රයක් කියනවා. එතකොට මේ කෙටි කාලයට අදාළව අපි අඳින පිරිවැය වක්‍ර වලින් නිරූපණය වෙන්නේ මොකද්ද? හීනවන ආන්තික ඵලදාවම හීනවන ආන්තික ඵලදා නීතියම තමයි. ඒ හින්දා අපි කියනවා පුතේ කෙටි කාලීන පිරිවැය වක්‍ර හීනවන ආන්තික ඵලදා නීතියේ පිළිබිඹුවක් කියලා. මෙතෙන්ට ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ හීනවන ආන්තික ඵලදා හීනවන ආන්තික ඵලදා right දැන් එහෙමනම් ඔයගොල්ලෝ මතකයට තියාගන්න ඕන එක දෙයක් තමයි කෙටි කාලීන පිරිවැය වක්‍ර දිහා බැලුවාම ඒ කෙටි කාලීන පිරිවැය වක්‍ර වලින් අපිට පෙන්눔 කරනවා හීනවනාන්තික ඵලදා නීතිය. right ඊළඟ වාක්‍යයත් අපි සම්පූර්ණ කරමු බලන්න. විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව. දැන් අපි දන්නවා කෙටි කාලයේදී විචල්්‍ය යෙදවුම් විතරයි වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් අපි ඵලදාව ගණනය කරන්නේ මේ විචල්්‍ය යෙදවුමේ ඵලදාව තමයි ගණනය කරන්නේ. එතකොට විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව ගණනය කරනකොට අපිට පේනවා කෙටි කාලයේදී ආන්තික ඵලදාව වැඩි වෙලා ආපහු අඩු වෙනවා නේද? ඔයගොල්ලෝ ආන්තික ඵලදා වක්‍රය නිකන් ඇන්දොත් එහෙම ආන්තික ඵලදා වක්‍රයත් ඔන්න ඔය විදිහට තමයි ඇඳෙන්නේ. ඒ කියන්නේ මේ මුල් හරියේදී ආන්තික ඵලදාව වැඩි වෙලා ඊට පස්සේ ආයේ ආන්තික ඵලදාව මෙහෙම අඩු වෙනවා. right ඒ වගේම අපි ඇඳ ආන්තික පිරිවැය වක්‍රය. මතකද? අපි ආන්තික පිරිවැය වක්‍රයන්දී මෙන්න මේව හරියක් දානවා වගේ. නේද? ආන්තික පිරිවැය වක්‍රයන්දී මෙහෙම හරියක් දානවා වගේ. දැන් ඒකේ ඕගොල්ලන්ට පේනව නේද? ආන්තික පිරිවැයත් මෙහෙම අඩු වෙලා ආයේ වැඩි වෙනවා. ආන්තික ඵලදාවෙ මොකද වෙන්නේ? ආන්තික ඵලදාවෙදි වෙන්නේ මුලින් ආන්තික ඵලදාව වැඩි වෙලා ඊට පස්සේ ආන්තික ඵලදාව අඩු වෙන්නේ. ආන්තික පිරිවැය පැත්තට යද්දි මුලින් පිරිවැය අඩු වෙලා ඊට පස්සේ පිරිවැය වැඩි වීමක් තමයි වෙන්නේ. මේක 100% තාර්කික වෙච්ච කාරණාවක්. ඔයාලා නිකන් හිතන්න.
දැන් අපි ඵලදාව කියන ඒ සංකල්පයේදී කතා කරන්නේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය පිළිබඳව. එතකොට ආන්තික ඵලදාව වැඩි වෙනවා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි වෙනවා. දැන් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි වෙන්න ඒකකයක පිරිවැය මොකද වෙන්නේ? නිෂ්පාදන ඒකක ගණන වැඩි වෙන්න ඒකකයක පිරිවැය අඩු වෙනවා. ඉතින් ඒ සංකල්ප දෙක තමයි මෙතන මේ සම්බන්ධ කරන්නේ අපි. ආන්තික පිරිවැයයි ආන්තික ඵලදාවයි කියලා අපි මේ සම්බන්ධ කරන්නේ අන්නේ දෙක පුතේ. ආන්තික ඵලදාවෙන් කියන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය පිළිබඳව. එතන මේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙන්න ඒ සඳහා දරන පිරිවැයත් මෙහිම අඩු වෙනවා. නිෂ්පාදනය වැඩි වෙන්න ඒ සඳහා දරන පිරිවැය අඩු වෙනවා. ඊට පස්සේ නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු වෙන්න මෙන්න නිෂ්පාදන පිරිවැය ආයේ වැඩි වෙනවා. නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩු වෙන්න දැන් අන්න නිෂ්පාදනය සඳහා දරන පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අපි කතා කරන්නේ එකම කාසියේ දෙපැත්ත පිළිබඳව. ආන්තික ඵලදාව වැඩි නම් ආන්තික පිරිවැය අඩුයි. ආන්තික ඵලදාව අඩුයි නම් ආන්තික පිරිවැය වැඩි. ඕක හින්දා තමයි අපි කියන්නේ පුතේ මේවා නිකන් එකම වක්‍රය අනිත් පැත්ත හැරෙව්වා වගේ තමයි මේ ආන්තික ඵලදාව වක්‍රයයි ආන්තික පිරිවැය වක්‍රයයි කියන්නේ. එකම වක්‍රය අපි කියන මේක නිකන් ප්‍රතිබිම්බය කියලා. එක වක්‍රයක ප්‍රතිබිම්බය තමයි අනිත් වක්‍රයෙන් පෙන්눔 කරන්නේ. එමනම් හොඳට මතක තියාගන්න ආන්තික ඵලදාව සහ ආන්තික පිරිවැය කියන දෙන්න ගත්තොත් ආන්තික ඵලදාවේ විරුද්ධ පැත්ත තමයි ආන්තික පිරිවැයට සිද්ධ වෙන්නේ. ආන්තික ඵලදාව වැඩි වෙන්න ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙන්න ආන්තික පිරිවැය වැඩි වෙනවා. right. අපි එහෙමනම් ඔන්න ඔය කාරණාව මෙන්න මේ ඡේදය තුල සම්පූර්ණ කරගමු. right. පළවෙනියටම අපි ආන්තික ඵලදාව වැඩි වෙන පැත්ත ගැන කියන්නේ. විචල්්‍ය යෙදවුමේ ආන්තික ඵලදාව වැඩි වන කියලා මේ හිස්තනේ ලියාගන්න. වැඩි වන විට ආන්තික පිරිවැය අඩු වන අතර හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වන විට කියන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නිෂ්පාදනය 15 බහිනකොට නේද? ඒ කියන්නේ මෙන්න මේ හරියේ ඉඳන් තමයි හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. දැන් හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වෙනකොට මෙන්න ආන්තික ඵලදාව 15 වැටෙනවා. ඒක තමයි මෙතන මේ පැහැදිලිව කියන්නේ. හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වන විට ආන්තික ඵලදාව අඩු කියලා විතරයි ලියන්න ඕනේ මෙතන. මෙතන තියෙනවා වන කියලා. දැන් මෙතන ලියන්න අඩු. ආන්තික ඵලදාව අඩු වන නිසා ආන්තික පිරිවැය ඉහළ යාමට පටන් ගනී. දැන් බලන්න මේ වාක්‍ය ඒ ඡේද දෙක කියවලා මෙන්න මේ ඡේද දෙක කියවලා බලන්න අපිට ඒ ලියපුවා තේරුණාද කියලා. මේ පොඩ්ඩක් විනාඩියක් අරන් කියවලා බලන්න. right. දැන් අපි මෙතන මේ ඡේද කියන්නේ මේ වාක්‍ය කියන්නේ මේ ආන්තික පිරිවැය වක්‍රයයි ආන්තික ඵලදා වක්‍රයයි කියන්නේ මේ එකිනෙකට ප්‍රතිබිම්බ වෙච්ච වක්‍ර දෙකක්. ඒක මේ ආන්තික පිරිවැය ආන්තික ඵලදා විතරක් නෙමෙයි. අර සාමාන්‍ය ඵලදාවත් එක්කත් අපිට මේක සාකච්ඡා කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ සාමාන්‍ය ඵලදාව ගැන සාකච්ඡා කරලා බලන්න මෙතන කියනවා විචල්්‍ය යෙදවුමේ මේ විචල්්‍ය යෙදවුම දිගින් දිගට වැඩි කරනකොට
විචල්්‍ය දෝමේ සාමාන්‍ය ඵලදාවත් වැඩි වෙනවා. ඒ වෙලාවේදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හොඳින් මතක තියාගන්න සාමාන්‍ය පිරිවැය නෙමෙයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඵලදා වක්‍රයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයයි. ඒ දෙන්න තමයි ඊළඟ ජෝඩුව විදියට අපි සලකන්නේ. සාමාන්‍ය ඵලදා වක්‍රයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයයි කියන්නේ ජෝඩුවක්. එතකොට මේ දෙන්නත් ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වෙන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා කියලා කියනවා. මෙතනදී ඒ කාරණාව තමයි මේ කියන්නේ. ඒ අනුව යටින් ආයේ සාරාංශ කරලා කියනවා සාමාන්‍ය ඵලදා වක්‍රයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයයි කියන්නේ එකිනෙකට ප්‍රතිබිම්බ වෙච්ච වක්‍ර දෙකක් කියලා කියනවා. එතකොට අපිට මේ වක්‍ර දෙකත් සාමාන්‍ය විදිහට මේ බැඳලා පෙන්නත හැකි. මේ තියෙන්නේ සාමාන්‍ය ඵලදා වක්‍රය, මේ තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. එකකට එකක් උඩ යට මාරු කරලා ඇඳලා තියෙනවා. right. දැන් ඔය විදිහට මේ තනින් තන ප්‍රස්ථාර ඇඳලා හරියන්නේ. අපි මේ ප්‍රස්ථාර සටහන තුල ඒක නිවැරදිවම ඇඳලා පෙන්නන්න ඕනේ. දැන් අපිට හොඳ මතකයක් තියෙන්න ඕනේ පුතා. ඵලදා වක්‍ර ඇන්දේ කොහොමද? පිරිවැය වක්‍ර ඇන්දේ කොහොමද කියලා. මතක තියාගන්න අපි මේක පාඩම් කොටස් දෙකක් විදිහට තමයි ඉගෙන ගත්තේ. පළවෙනියට ඵලදා වක්‍ර ටික අපි ඇඳලා ඉගෙන ගත්තා. ඊළඟට පිරිවැය වක්‍ර ටික ඇඳලා ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලෝ අඳින්න එපා මුලින් මම සාමාන්‍ය විදිහට ඇඳලා පෙන්නන්නම්. මේ පළවෙනි ප්‍රස්ථාරය මම පාවිච්චි කරන්නේ ඵලදා වක්‍ර අඳින්න. මේ දෙවෙනි ප්‍රස්ථාරය මම පාවිච්චි කරන්නේ පිරිවැය වක්‍ර ටික අඳින්න. right. මම අර මුල් ටික පොඩ්ඩක් ආයෙ මතක් කරන්න. අපි ඵලදා වක්‍ර ඇන්දේ මෙහෙමයි. අපි මෙහෙම අරගෙන ඔය විදියට මුළු ඵලදා වක්‍රය අඳිනවා. අපි මේක TP කියලා නම් කරනවා. ඊළඟට ඒකේ උපරිම ලක්ෂය මාක් කරනවා මේ විදියට. ඔයාලට මතක ඇති. TP වල උපරිම ලක්ෂය මාක් කරනවා. ඊළඟට අපි අඳිනවා සාමාන්‍ය ඵලදා වක්‍රය. ඔය විදියට. අපි ඒක AP කියලා නම් කරනවා. ඊළඟට අපි මේ වක්‍ර දෙකත් එක්කම සම්බන්ධයක් ඇති වෙන විදියට ආන්තික පිරිවැය වක්‍රය අඳිනවා. ආන්තික ඵලදා වක්‍රය අඳිනවා. නේද? ආන්තික ඵලදා වක්‍රය මෙන්න මෙහෙම ගත්තා. සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිමය හරහා පහළට එනවා. ඒ වගේම මුළු ඵලදා වක්‍රයේ උපරිමයේදී ආන්තික ඵලදා වක්‍රය ශුන්‍ය මට්ටමට ළඟා වෙලා ඊට පස්සේ ඍණ අගයක් කරා මේක ගමන් කරනවා. එතකොට මේ විදිහට තමයි අපි ඵලදා වක්‍ර තුන ඇඳේ. දැන් මම මේ කම්පියුටරේ අඳිනකොට මේ විදිහට පොඩක් ඇත විදිහට ඇඳුනට ඕගොල්ලෝ අඳිනකොට ටිකක් ලස්සනට අඳින්න මේ හොඳේ. ඵලදා වක්‍ර දැකලා නැත්නම් ආයෙ ගිහිල්ලා බලන්න පාඩමේ උදාහරියට. එතකොට ඕගලන්ට මේ ඵලදා වක්‍ර ටික බලා ගන්න පුළුවන්. ඊළඟට පිරිවැය වක්‍ර අඳිනකොට අපි පිරිවැය වක්‍ර ඇඳේ මෙහෙමයි. දැන් මම කිව්වා අඳින්න එපා මුලින් හොඳේ. මම මේ නිකන් ඇඳලා පෙන්නන්නේ. පිරිවැය වක්‍ර අඳිනකොට අපි පළවෙනියට ඇඳේ සාමාන්‍ය පිරිවැය වක්‍රය. අපි කියනවා AC වක්‍රය අපි ඇඳේ. ඊළඟට අපි ඇඳේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. ඔන්න ඔය විදියට යන්න ඉහළට යන්න මේ වක්‍ර දෙක අතර ગેප් එක අඩු වෙන විදියට තමයි අපි ඒක ඇඳේ. ඒකට අපි කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය කියලා. මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයත් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයත් කියන වක්‍ර දෙකේම අවම ලක්ෂය හරහා ආන්තික පිරිවැය වක්‍රය ඔන්න ඔහම ඉහළට ගමන් කරනවා. ඕගොල්ලන්ට දැන් මෙන්න මේ ප්‍රස්ථාර දෙක හොඳ මතකයක් තියෙන්න ඕනේ. නිකම් පොඩ්ඩක් මතක් කරලා බලන්න මේ විදිහට අඳින්න මතකයක් තියෙනවද? දැන් ඔය තමයි ඵලදා වක්‍ර සහ පිරිවැය වක්‍ර වෙන වෙනම අඳින විදිය.
දැන් මෙතනදී පුතේ හැබැයි අපිට අඳින්න ඕනේ අවශ්‍ය වෙන ප්‍රස්ථාර ටික විතරයි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාර සටහන තුල අපි අඳින්නේ ආන්තික පිරිවැයත් ආන්තික ඵලදාවත් අතර තියෙන සම්බන්ධය. ඒ වගේම සාමාන්‍ය ඵලදාවත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් අතර තියෙන සම්බන්ධය. එතකොට අපිට අවශ්‍ය නැති ප්‍රස්ථාර අපි අඳින්න යන්නේ නැහැ. අපිට ඕනේ මොනවද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි සාමාන්‍ය ඵලදා වක්‍රයයි අතර සම්බන්ධය. ඒ වගේම ආන්තික පිරිවැය වක්‍රයයි ආන්තික ඵලදා වක්‍රයයි අතර තියෙන සම්බන්ධය. ඒ හතර දෙනා විතරයි අපිට ඕනේ. වෙන වෙනම අපි කියන්නේ ජෝඩු විදියට අරගෙන අපිට අඳින්න පුළුවන්. ඒකේ තේරුම තමයි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මුළු ඵලදා වක්‍රය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මුළු පිරිවැය වක්‍රය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එහෙමනම් ඔන්න මම දැන් ප්‍රස්ථාර සටහන හරියටම අඳිනවා. ඒ විදිහට තමයි ඕගොල්ලෝගේ නෝට් එකේ ඇඳ ගන්නත් ඕනේ. මම මුලින්ම අඳිනවා පුතේ සාමාන්‍ය ඵලදා වක්‍රය. මේ තියෙන්නේ සාමාන්‍ය ඵලදා වක්‍රය AP. දැන් අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිම වන තැන මාක් කරගන්න ඕනේ. දැන් අපි තුන් මෙතන තමයි සාමාන්‍ය ඵලදා වක්‍රය උපරිම වෙන්නේ කියලා. එතන මම මාක් කරගන්නවා. ඒකෙලින් මම පොඩ්ඩක් කඩිරි වලින් මේ විදියට පහලට මාක් කරනවා. ඔයාලා මේ කඩිරි මේ විදියට දිගටම අඳින්න මෙතෙන්ට වෙනකම්. පහල ප්‍රස්ථාරයට වෙනකම්ම කඩිරි කෙලින් අඳින්නේ. අඩිරුව තියලා ලස්සනට කෙලින් අඳින්න මෙහෙම. මොකද අපිට ඕනේ ඇත්තටම දැන් මේ සාමාන්‍ය ඵලදා වක්‍රය දැන් මේ විදිහට කඩිරිය ඔයගොල්ලෝ අඳින්න මේ බලාපොරොත්තු වෙන්නේ එකම නිෂ්පාදන මට්ටමකදී සාමාන්‍ය ඵලදාව උපරිම වෙනකොට ඒ නිෂ්පාදන මට්ටමේදීම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙනවා කියලා පෙන්වන්න හදයි. එතකොට මේ ප්‍රස්ථාරය ඔයගොල්ලෝ අක්ෂ මාක් කරොත් මෙන්න මේ විදිහට තමයි පුතේ අක්ෂ මාක් වෙන්න ඕනේ. මේ පැත්තේ ඔයගොල්ලෝ මාක් කරන්න ඕනේ. මෙන්න මේ අක්ෂය අපි හැමතිස්සෙම නිමැවුම කියලා මාක් කරන්නේ. sorry මෙතන ඉන්නේ නිමැවුම නෙමෙයි. සමයදවුම් ප්‍රමාණය. අර විචල්්‍ය යෙදවුම අන්න ඒක මොකක් හරි එකක් තමයි මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට එන්නේ නිමැවුම. මේ පැත්තට තියෙන්නේ සාමාන්‍ය ඵලදාව. ඒ වගේම දැන් අපි මේ ප්‍රස්ථාරය අඳිනවා ආන්තික ඵලදාවත්. ඒ නිසා මේ පැත්තෙන් ආන්තික ඵලදාවත් නිරූපණය කරනවා. ඒ වගේම මේ ප්‍රස්ථාරයේ මේ පැත්තෙන් පෙන්නනවා අපි දැන් අඳින්න හදන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ ආන්තික පිරිවැය පිළිබඳව. මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ කියන කාරණා දෙක පෙන්වුම් කරනවා. එතකොට මෙන්න මේ කෙලින් අපි මේක මාක් කරලා තියාගන්නේ අපිට මේ නීතිය මේ තුල පෙන්වන්න ඕන නිසා. ඒට ඔයාලත් මේ විදිහට මාක් කරගන්න. දැන් අපි මේ කොටසේදී අපි දැන් කිව්වා සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා කියලා. මෙතන තියෙනවනේ නේද? මේ තියෙන්නේ බැබලි එක කියලා. මෙන්න මේ කොටසේ. එහෙම තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙන්න ඕන. ඒ වගේම තමයි පුතේ හොඳට මතක තියාගන්න. සාමාන්‍ය ඵලදාව උපරිම වෙන තැනදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙන්න ඕනේ. දැන් බලන්න මේවා කටපාඩම් කරනවට වඩා ලේසි නේද? මෙන්න මේම ඔයාලට අඳින්න පුළුවන් නම් සාමාන්‍ය ඵලදාව වැඩි වෙන්න සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වුණා. සාමාන්‍ය ඵලදාව උපරිම වන තැනදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වුණා. දැන් එතනින් එහාට සාමාන්‍ය ඵලදාව අඩු වෙන්න
සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ විදිහට වැඩි වෙනවා. අන්න අපි මෙතනින් දැන් සටහන් කරනවා මේ තියෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය. දැන් බලන්න මේ ප්‍රස්ථාර දෙක සාමාන්‍ය ඵලදා වක්‍රයත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයත් බැලුවාම ඔයගලන්ට පේනවා සාමාන්‍ය ඵලදාව වැඩි වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙලා සාමාන්‍ය ඵලදාව උපරිමේදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂ්‍ය කරා පැමිණිලා අන්නේ කාරණා ටික ප්‍රස්ථාරය ඇඳලා තමයි මතක තියාගන්න පුළුවන්. right දැන් ඔන්න අපි සාමාන්‍ය ඵලදාවයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි කියන ඒ යුගලය අපි ඇඳලා ඉවර කරා. ඊළඟට අපි අඳින්න ඕනේ ආන්තික ඵලදාවයි ආන්තික පිරිවැයයි කියන යුගලය. right දැන් අපි එහෙමනම් ඇඳලා බලමු ආන්තික ඵලදාවයි ආන්තික පිරිවැයයි කියන යුගලය. දැන් මතක තියාගන්න ඒක අපිට හිතේ හැටියට අඳින්න බෑ. අපි ආන්තික ඵලදා වක්‍රය මෙන්න මේ උඩින් තියෙන ප්‍රස්ථාරය අඳිනවා නම් අපි මතක තියාගන්න ඕනේ ආන්තික ඵලදා වක්‍රය අඳිනකොටත් ඒකට අදාළ නීතියක් තියෙනවා. නේද? මොකද තියෙන නීතිය? ආන්තික ඵලදා වක්‍රය අඳිනකොට ඒක අනිවාර්යයෙන්ම සාමාන්‍ය ඵලදා වක්‍රයේ උපරිමය හරහා පහළට ගමන් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා ආන්තික ඵලදා වක්‍රය අඳින්න හොඳට මතක තියාගන්න හැම නීතියක්ම අපි හරියට පේන විදිහට ප්‍රස්ථාරය අඳින්න ඕනේ. සාමාන්‍ය ඵලදාව උපරිමය හරහා තමයි ආන්තික ඵලදා වක්‍රය පහළට ගමන් කරන්නේ. මම දැන් මෙතන සටහන් කරනවා මේ තියෙන්නේ ආන්තික ඵලදාව කිය. ඔයාලත් මේ විදිහට ආන්තික ඵලදා වක්‍රය අඳින්න වරද්ද ගන්න හදන්න එපා. ආන්තික ඵලදා වක්‍රය ඇඳා. දැන් මේකත් එක්ක යන ඊළඟ වක්‍රය තමයි ආන්තික පිරිවැය වක්‍රය. දැන් අපි දන්නවා ආන්තික ඵලදා වක්‍රයේ ප්‍රතිබිම්බය තමයි ආන්තික පිරිවැය වක්‍රය වෙන්නේ. ඒ කියන්නේ ආන්තික ඵලදාව උපරිම වන තැනදී ආන්තික පිරිවැය අවම වෙන්න ඕනේ. මේ බලන්න ආන්තික ඵලදාව උපරිමය වෙන තැනක් තියෙනවා. ඔන්න මම ඒක මාක් කරා. දැන් මේ ආන්තික ඵලදාව උපරිම වන තැනදී ආන්තික පිරිවැය අවම වෙන්න ඕනේ. එහෙනම් මේ කෙලින් අපි මෙන්න මේ විදිහට ආයෙත් කඩිරි මාක් කරගන්නවා පුතේ පහළ ප්‍රස්ථාරයට එනකම්ම. මොකද එතකොට අපිට අර උපරිමය සහ අවමය ගානට මාක් කරගන්න පුළුවන්. ඔන්න මම ඒ කඩිරිත් මාක් කරා. right දැන් මේ විදිහට ඔයගොල්ලොත් මේක මාක් කරන්න ඕනේ. දැන් අපි දන්නවා ආන්තික ඵලදාව වැඩි වෙන්න ආන්තික පිරිවැය අඩු වෙනවා. දැන් මම හදන්නේ ආන්තික පිරිවැය වක්‍රය අඳින්න මේ පහළ ප්‍රස්ථාරේ. හැබැයි ඒ අඳිනකොට ඒ නීති ටික මතක තියෙන්න ඕනේ. ආන්තික ඵලදාව වැඩි වෙන්න මෙන්න මේ විදිහට ආන්තික පිරිවැය අඩු වෙලා ආන්තික ඵලදාව උපරිම වෙච්ච තැනදී ආන්තික පිරිවැය අවම ලක්ෂ්‍ය කරා පැමිණෙනවා. දැන් එතනින් පස්සේ ආන්තික ඵලදාව අඩු වෙන නිසා ආන්තික පිරිවැය මෙන්න මේ විදිහට ඉහළට යනවා. ඊළඟට හොඳට මතක තියාගන්න තව කොන්දේසියක් මෙතන තියෙනවා. මොකක්ද ඒ? ආන්තික පිරිවැය වක්‍රය ඉහළට ගමන් කරන්න ඕනේ. කොහොමද? අනිත් වක්‍ර දෙකේම අවම ලක්ෂය හරහා. මේ ආන්තික පිරිවැය වක්‍රය ඉහළට ගමන් කරන්න ඕනේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේත් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේත් අවම ලක්ෂ හරහා තමයි ඉහළට ගමන් කරන්න ඕනේ. එතකොට ඒ නීතියත් අපිට මතක් වෙන්න ඕනේ මෙතනදී. දැන් බලන්න ඔයාලට පේනවා ඇති මේ ආන්තික ඵලදා වක්‍රයේ උපරිම තැනදී ආන්තික පිරිවැයේ අවමය අවිල්ල තියෙනවා. ඒ වගේම ආන්තික ඵලදා වක්‍රය ආන්තික ඵලදා වක්‍රය සාමාන්‍ය ඵලදා වක්‍රය ඡේදනය කරන තැනදීම ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ඡේදනය කරලා තියෙනවා. දෙන්නම කැපෙන්නේ එකම තැනදී. ඉතින් මෙන්න මේ ප්‍රස්ථාරය පුතේ
10 පාරක් විතර අඳින්න ඇඳට පස්සේ ඔයාලට පුළුවන් වෙයි මේ ප්‍රස්ථාරේ කටපාඩම් නොකර මේ විදියට අහන ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. නෝට් එක සම්පූර්ණ කරගන්න මේ ප්‍රස්ථාර දෙක හරියට මේ විදිහට ඇතුලේ. මේ දේවල් ටික ඒ වගේම මෙතනදී අපි මේ රචනාමය ස්වරූපයෙන් අපි මේ ලියලා තියෙන කාරණා ටිකෙත් සාරාංශය අපි දැන් සටහන් කරගන්න හදන්නේ. අපි එහෙමනම් මේ ප්‍රස්ථාර දෙකෙන් පේන දේවල් පහලින් තියෙන කොටසේ සාරාංශයක් විදිහට ලියාගමු. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට මේ ප්‍රස්ථාර වලට පහලින් නැති පොඩි වගුවක් වගේ කොටසක් මේ තියෙන පොඩි කොටුවක් තියෙන. මෙන්න මේ කොටුව තුල අපි මේ ප්‍රස්ථාරයෙන් පෙන්නන ප්‍රධාන කාරණා ටික ලියාගමු. රයිට් එහෙමනම් මෙන්න මෙතනින් ලියාගන්න මේ පේලි තුනෙන් පළවෙනි පේලියේ මෙහෙම ලියාගන්න. AP උපරිමයේදී AP ඉංග්‍රීසි අකුරු දාලා ලියාගන්න. AP උපරිමයේදී AVC අවම වේ. AVC අවම වේ. ඒ කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වෙනවා කියන්නේ. දෙවැනි එක MP උපරිමයේදී MP කියන්නේ ආන්තික ඵලදාව. MP උපරිමයේදී MC අවම වේ. ආන්තික පිරිවැය අවම වේ කියන එක. MP උපරිමයේදී MC අවම වේ. අවසාන එක AP සමානයි MP වන විට මේ විදිහට ටක් ගාලා ලියා ගන්න. AP සමානයි MP වන විට AVC සමානයි